ඇත්තටම මේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ අර ලිස්සන ගහේ අනේකාට වෙච්ච වැඩේ. දැන් ලිස්සන ගහේ අනේකාට වෙන්නේ කොහොම හරි ඉස්සල්ලා එකෙක් නගිනකොට පිටිපස්සෙන් ගිහලා ඩාර් ගාලා නගින්න දෙන්නේ නැහැ. කලිසම ගලවලා පල්ලෙහාට දානවා වගේ පල්ලෙහාට දානවා. කකුලෙන් ඇදලා පල්ලෙහාට දානවා. ඒ වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙලා තියෙන්නේ කොහොම හරි අමාරුවෙන් දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මං හිතන්නේ පහු ලබන සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේටද කොහෙද යන්න සූදානම් වෙනවා. මේ බොහොම අමාරුවෙන් කලිසම තද කරගෙන යන්න ලෑස්ති වෙනකොට මොකෙක් හරි ගිහලා ආයි කලිසම ගලනවා. දැන් පෙරේද අපි දැක්කේ අර ලෝහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා කරපු වැඩෙන් මං හිතන්නේ මුළු ලෝකෙම දැනගත්තා මොන වගේ ආණ්ඩුවක්ද මොන වගේ කල්ලියක්ද බලේ ඉන්නේ කියන එක. ඇත්තටම කරාඹලා අපි සිංහලෙන් කියන්නේ කරාඹලා ගාල් කරලා පට්ටි වල ගාල් කරලා තියන්න ඕනේ උන්ව මැති ඇමතිකම් කරලා මැති ඇමතිකම් දීලා മന്ത്രിකම් දුන්නට පස්සේ වෙන්නේ ඕක තමයි. දැන් ඇත්තටම මේ රාජ්‍ය අමාත්‍යවරයා කියන මිනිස්සයා මේ මිනිහා අපිට හිතෙන්නේ මේ පරපීඩක කාමුක මානසිකත්වයෙන් පෙළෙන රෝගියෙක්. කියන්නේ අර පරපීඩක කාමුක මානසිකත්වයෙන් පෙළෙන රෝගියෙක්. එහෙම නැත්නම් මේ බෙරිමතෙන් බීලා ගිහිල්ලා කවුරු හරි නිලියක් හරි රූප රජිනක් හරි කාව හරි අරගෙන ගිහිල්ලා ඒ ඔක්කොම ඉස්සරහා පිට අර තමන්ගේම අමාත්‍යංශේ තමාංගෙම දෙපාර්තමේන්තුවක ඒ බන්ධනාගාරයේ ඉන්න ඒ සිරකරයන්ව දනගස්වලා ඒ සිරකරුවන්ව දනගස්වලා ඒ මිනිස්සුන්ට තුවක්කුවක් දික් කළා ආතල් ගන්න මොන වගේ එකෙක්ද මේ බීලා ගිහිල්ලා සූර්පිට එක්ක නිලියෙකුට හරි රූප රජිනකට හරි මොකෙකුට හරි පේන්න එක්ක තමන් එක්ක බීලා ගිය මොකක් හරි කල්ලියක් එක්ක ගිහිල්ලා උන්ට පේන්න මේ තමන්ගේම අමාත්‍යංශේ රැකවරණය යටතේ ඉන්න රජයේ රැකවරණය යටතේ ඉන්න පිරිසක් සිරකරුවෝ කියන්නේ සීමිත නිදහසක් යටතේ ඉන්න පිරිසක් සිරකරුවෝ කියන්නේ ඒ මිනිස්සුන්ව දනගස්සලා ඒ මිනිස්සුන්ට වද දීලා පීඩාවකට ලක් කරලා සතුටු වෙන්න පුළුවන් එක ඇවිල්ලා අර පරපීඩක කාමුක මානසිකත්වයෙන් ඉන්න රෝගියෙක්. ඉතින් මෙහෙම කාමුක මේ වගේ පරපීඩක කාමුක මානසිකත්වයෙන් ඉන්න මේ වගේ මානසික රෝගීන් ඇමතිවරු නෙමෙයි අමාත්‍ය ධූර වලට නෙමෙයි മന്ത്രി ධූර වලට නෙමෙයි පත් කරන්න ඕනේ. මුංග මානසික රෝහලට යවලා සායනික ප්‍රතිකාර කරන්න ඕනේ. මේ අයට ප්‍රතිකාර කරන්න ඕන මිනිස්සු. එහෙම නැත්නම් ඔය සිරගත කරලා ඉන්න කීප දෙනෙක්ව එළියට දාලා මුංග හිරගෙට යවන්න ඕන මිනිස්සු. සිරගත කරලා ඉන්න කීප දෙනෙක් එළියට දාලා මුංග සිරගෙට යවන්න ඕනේ. හිරගත කරන්න ඕනේ උන්. එහෙම නැත්නම් ගාල් කරන්න ඕනේ උන්. කරාඹලා ගාල් කරන්න ඕනේ උන්ට ඇමතිකම් දුන්නට පස්සේ මේ වගේ පාදඩ වැඩ කරන එක අහන්න දෙයක්ද? මේ වගේ පාදඩ වැඩ කරන එක අහන්න දෙයක්ද? මේ මොකද්ද මේ පෙන්වන්නේ? මේක නිකන් සරල කාරණයක් නෙමෙයි. මේකෙන් පෙන්නනවා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය. මේ ආණ්ඩුවේ සංකල්පය මොකද්ද කියන එක. ඒ නිසා තමයි අපි පහුගිය කාලෙම කියන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන මොහොත අවසන්. දැන් මේ තියෙන්නේ පශ්චාත් දේශපාලන ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ එක තමන්ට ඕනෝනේව කරන්නේ. මේක මැරපාලනයක්. මේකේ තියෙන්නේ මොබ් රූල් එකක්. ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ. මේ ආණ්ඩුවේ දේශපාලනය අවසන්. මේ ආණ්ඩුවේ ආණ්ඩු කරන සුජාතභාවය අවසන් වෙලා තියෙන්නේ. තවදුරටත් මේකේ කටයුත්තක් නැහැ. මේකට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේකේ කරන්න පුළුවන් දේවල් ටික තමයි ඔය රෝහන් රත්පත්ලා පෙන්වන්නේ. රෝහන් රත්පත්ලා කරලා පෙන්වන්නේ ඒවා ටික. තමන්ගේ ආතල් එකට තමන් බිව්වට පස්සේ ආතල් ගන්න විදිහ. එතකොට අපිට හිතා ගන්න පුළුවන්නේ මේ ආණ්ඩුව යටතේ මේ ආණ්ඩුව බලයේ හිටපු කලින් වතාවෙත් කොහොමද සිරකාරයන්ට සලකන්නේ නැත්තේ කියන එක. දැන් මේ ඇවිල්ලා අවුරුදු 2කමාර ඇතුළතත් අපි දැක්කනේ අර මහර සිරමැදිරි 11 දෙනෙක් කොහෙද මැරුණා. අනුරාධපුර සිරමැදිරි කොහෙද දෙන්නෙක් කොහෙද මැරුණා. එතකොට කොහොමද සිරකාරයන් සම්බන්ධයෙන් සලකන්නේ නැත්තේ කියලා 2013 කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ කාලේ 20 ගාණක් මැරුණා. එතකොට සිරකාරයන්ට අත්වෙච්ච ඉරණමගේ නමුතුෙන් කියන්න දෙයක් නැහැනේ. සිරකාරයන්ට අත්වෙච්ච ඉරණමගේ නමුතුෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා අපිට පේන දෙයක් තමයි මේක තමයි ආණ්ඩුවේ සංකල්පය. මේක තමයි ආණ්ඩුවේ දැක්ම. දැන් මේකට නිකන් ලෝහාන් රත්පත්තේ මහත්තයාව එයා නිකන් ලෝහාන් රත්පත්තේ ඉවත් උනායි කියලා හරියන්නේ නැහැ. අපි අහන්නේ මොකටද ඉවත් වෙන්නේ? ඔක හරි පොඩි කාරණයක් නෙමෙයාට.
මේගොල්ලන්ගේ පැටිකිරිය දැක්කහම දැන් අපිට හිතා ගන්න පුළුවන් නේ අර උඩ තලවින්නට මොකද උනේ කියලා. අපිට හිතා ගන්න පුළුවන් නේ ජොයල් ප්‍රේරලාට මොකද උනේ කියලා. ඒ මිනිස්සුන්ට සලකපු විදිහ ගැන අපිට හිතා ගන්න පුළුවන් නේ. උඩ තලවින්නට වෙච්ච දේවල් ගැන හිතා ගන්න පුළුවන් නේ. මේ විදියට කටයුතු කරද්දී අමාත්‍යවරු විදියට මෙහෙම කටයුතු කරනවා නම් ඒ නිසා මේක තමයි මේ ආණ්ඩුවේ සංකල්පය. මේක නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව නිකන් හරියට පරපීඩක කාමුක මානසිකත්වයෙන් පෙළෙන මානසික රෝගීන්ගේ ආණ්ඩුවක්. තවදුරටත් මේකෙන් දේශපාලනයක් බලාපොරොත්තු වෙන්න බෑ. තවදුරටත් මේගොල්ලෝ කරන දේශපාලනයක් නෑ. ඒ නිසා තමයි මේ වගේ එවුන් ඉද්දි මේ වගේ එවුන් නම් ප්‍රතිපත්තිමය තීරණ ගන්නෙ. මේ වගේ පාදඩ ස්වරූපේ මේ වගේ මැර ස්වරූපේ මේ වගේ මානසික රෝගීන් නම් ප්‍රතිපත්තිමය තීරණ ගන්නෙ. එතන කොහොමද 6ක් 4ක් දන්න මිනිස්සු? එතන කොහොමද අධ්‍යාපනයක් ලැබපු මිනිස්සු? එතන කොහොමද විශේෂඥ දැනුමක් ලැබපු මිනිස්සු? එතන කොහොමද ආචාර්ය උපාධියක් ගත්ත මිනිහෙක් සිහි කල්පනාවක් ඇතුව ඉන්නේ? ඒ නිසානේ අපිට දකින්නේ, අපිට පේන්නේ, අපිට ඇහෙන්නේ දවසින් දවස අඩුම තරමෙන් ඔය මේ ආණ්ඩුව පත් කරපු පත්වීම අතර අපි දැකලා නැහැ කවදාවත් ඒ සුදුසුකම් අනුව සිහි බුද්ධියක් තියෙන ශාස්ත්‍රීය දැනුමක් තිබෙන විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයෝ මේ ආණ්ඩුව පත් කරේ. මේ ආණ්ඩුවට හසුරවන්න පුළුවන් මිනිස්සු හැම තැනකටම අර මිලිටරි යාන්ත්‍රණය කැඳවලා Tamanට අණ දීලා වැඩ කරගන්න පුළුවන් මිනිස්සු පත් කළේ. හැබැයි ඒ අතරත් අපිට එහෙම් පෙනුණ යම් සුදුසුකම් තියෙන ශාස්ත්‍රීය දැනුමක් තිබෙන විශේෂඥ දැනුමක් තියෙන පුද්ගලයන් පත් කරලා තියෙනවා. අන්නේ පත් කරපු පුද්ගලයෝ දැන් එක්කෙනා ඉවත් වෙනවා. එක්කෙනා ඉවත් වෙනවා. ඉතින් ඇයි? ඒක සරල කාරණයක්. දැන් ඒක හිතා ගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද මේ ලෝහන් රත්ත්වලා වගේ මිනිස්සු ඉන්න තැන්වල? තීරණ ගන්න තැන්වල? ඒ මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද ඔය අමුණුගමලා වගේ ඉන්න මිනිස්සු ඉන්න තැන්වල? ඒ මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද ඔය විමල වීර දිසානායකලා ඉන්න තැන්වල? ඒ මිනිස්සුන්ට ඉන්න පුළුවන්ද කෘෂිකර්ම අමාත්‍යාංශ දැන් කී දෙනෙක් අයින් වුණාද? අපි දැක්ක කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා අයින් වෙනවා මීට ටික දවසකට කලින්. දැන් අපි දැක්ක වියලවි මණ්ඩලයේ සභාපතිවරයා අයින් වෙනවා. ආචාර්ය ජටල මානප්පෙරුම අයින් වෙනවා. ඒ මිනිස්සු කියන්නේ මොනවද? අයින් වෙනකොට කියන්නේ අපිට බෑ මේ ඉහළින් දෙන මෝඩ තීරණ ක්‍රියාත්මක කරන්න. ඒවා කිසිදු විද්‍යාත්මක පදනමක් නැති තීරණ. ඉතින් ඔක අහන්න දෙයක්ද? කෘෂිකර්මය ගැන දන්න මිනිස්සු දින්නේ. කෘෂිකර්මය ගැන දන්න මිනිස්සුද තීරණ ගන්නේ. මේ තමන්ට කියන්න බෑ තමන් හම්බු කරපු සල්ලි මොනවද කියලා. තමන්ගේ තියෙන සල්ලි ප්‍රමාණය පිළිබඳ රටේ මිනිස්සු දැනගත්තේ තමන්ගේ බිරිඳ දික්කසාද වෙනකොට ඒ නඩු දෙම්මට පස්සේ. වන්දිලා නඩු දෙම්මට පස්සේ දන්නේ මේ මනුස්සයාට යකෝ මෙච්චර සල්ලියක් තියෙනවනේ කියලා. තමන් සල්ලි හොයපු විදිහ හිතා ගන්න බෑ. ඔන්න කරලා තියෙන දේශපාලනය. එහෙම මිනිස්සු තීරණ ගනිද්දි ආචාර්ය උපාධියක් තියෙන මිනිහෙකුට ශාස්ත්‍රීය දැනුමක් තියෙන මිනිහෙකුට විශේෂඥයෙකුට ඉන්න පුළුවන්ද? මිනිස්සු අයින් වෙනවා. අපි ඒකනේ දැක්කේ මාචාර්ය නිලිකා මලවිගේ වගේ අයින් වුණා. අපි දැක්කා ඊට පස්සේ ඒ තාක්ෂණික කමිටු වලින් විශේෂඥ වෛද්‍යවරු දැන් දෙදෙනෙක් විතර අයින් වෙලා තියෙන්නේ. මේ විදිහට අඩුම තරමින් මේ ආණ්ඩුවේ එහෙම් මෙහෙන් හරි හොයාගන්න පුළුවන් දැනුමක් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන ආයේ ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන මිනිස්සු ඉන්නවා නම් ඒ මිනිස්සු දැන් එක්කෙනා දෙන්න හැලමින් යන්නේ අයින් වෙමින් යන්නේ. මොකද මේ ආණ්ඩුව අපි කියන්නේ මේ ආණ්ඩුවට තවදුරටත් දේශපාලනය කරන්න බෑ. මේ ආණ්ඩුවට තවදුරටත් ආණ්ඩුකරණයට අවශ්‍ය කරන දේශපාලන තීරණ ගැනීම, දේශපාලන ක්‍රියාකාරීත්වය, දේශපාලන ව්‍යුහය මේක කඩන් වැටිලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන ඉන්නේ ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ මැර කල්ලියක්. අපි කියන්නේ විලෝපිකයන්ගේ ආණ්ඩුවක්. ප්‍රිඩේටරි ගවර්න්මන්ට් එකක් තියෙන්නේ. ඒතර එහෙම විලෝපිකයෝ එක්ක කටයුතු කරන්න මේ වගේ දැනුමක් තියෙන මිනිස්සු සූදානම් නැහැ. ඒක තමයි අපිට දිගින් දිගටම පේන්න තියෙන්නේ. ඒතර මෙහෙම වැඩ කරනකොට මේ විදියට මැරයෝ විදියට වැඩ කරනකොට ඒවා පිළිබඳව ජාත්‍යන්තරයේ ප්‍රශ්න කරනකොට ජාත්‍යන්තරයට පුප්පල හරියනවද? මිචෙල් බැචලට පුප්පල හරියනවද? GLP රිස්ක් කිව්වහම නෑ අපේ මානව හිමිකම් උල්ලංඝනය වුණේ නැහැ කියලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ GLP රිස්ක් කියන දේ අහලා මිචෙල් බැචල ඔක්කොම අහුලගනි. මානව හිමිකම් කොමිෂන් සභාව සියල්ල අකුලගනි. ඕනම කෙනෙක් දන්නවා ඕනෑම ආණ්ඩුවකින් තමයි මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ.
ආණ්ඩුව තමයි මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ. ඒ නිසා තමයි මානව හිමිකම් කොමිසමක් තියෙන්නේ. ඒ කවුන්සිලයක් තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් මේ ආණ්ඩුව කියන දේ අහලා හොරාගෙන් මගෙන් පේන අහනවා බලලා තීන්දුව తీරන දෙන්නේ නැහැ. එතකොට GLP රිසුන් නැහැ කිව්වම අපේ මේක උනේ නැහැ. අපේ හැම දේවල් වෙලා නැහැ කියලා මේගොල්ලෝ මොනවද කිව්වේ උණයි කියලා. මේගොල්ලෝ කිසිම දෙයක් බාරගත්තද? වසංගතයේ කාලේ රටේ එන්නත් ටික දී ගන්න බෑ. එන්නත් ටික ගෙනාවේ නැහැ. ඒක බාරගත්තද? මිනිස්සු ජීවත් කරන එක බාරගත්තද? මිනිස්සුන්ට පෝර ටික දෙන එක බාරගත්තද? මොනවද කිව්වේ? මේ වසංගතයේ කාලේ මුළු රටම විශාල අවඝාතයකට විශාල අනතුරකට ලක් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කිව්වේ අපි තමයි හොඳටම කළේ කියලා. ඉතින් එහෙම මිනිස්සු පිළිගන්නවද ගිහිල්ලා මානව හිමිකම් උල්ලංඝනය වෙනවයි කියලා. මානව හිමිකම් උල්ලංඝනය වෙනවයි කියලා. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තම බරපතල විදිහට ආණ්ඩුවේ සුජාතභාවය වැටිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කියන්නේ තවදුරටත් මේ ආණ්ඩුව බලයේ සිටිය යුතු ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා මේ ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙලා භාරකාර රජයක් යටතේ පාලනය කළ යුතුයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත භාරකාර රජයක් යටතේ පාලනය කළ යුතුයි. ඒක තමයි මේ අවසාන වශයෙන් මේ රටේ මිනිස්සු බේරගන්න තියෙන එකම විදිහ. අපි විපක්ෂයේ බලවේග වලට කියන්නේ එයාට මෙයාට ඇඟිල්ල දික් කරගන්න එපා. එයාගේ වැරදි මෙයාගේ වැරදි කියන්න එපා. කවුරුවත් රජ කරන්න නෙමෙයි. මේ වෙලේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සුන්ට අයිති වෙන්නේ මරණය. මේක හුස්ම ගන්න බැරි රටක් වෙනවා. ජීවත් වෙන්න බැරි රටක් වෙනවා. මේක මේ යමපල්ලන්ට බාර දීලා යමපල්ලන්ට ආඩපාලි කියන්න එපා. අපි විපක්ෂයට කියන්නේ පංගු peeru දේශපාලනය කරන්න එපා. අපි ආවොත් හොඳටම කරනවා නෙමෙයි. අපිට කෑල්ලක් දෙන්න කියනවා නෙමෙයි. මිනිස්සුන්ව බිල්ලට දීලා මේ යමපල්ලන්ට මිනිස්සුන්ව පවරලා යමපල්ලන්ට ආඩපාලි කිය තමන්ගේ කොටස කඩා ගන්න එක නෙමෙයි. විපක්ෂයෙන් අපි නැවතත් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුවට බල කර සිටින්න වහාම ඉල්ලාස් වෙන්න කියලා. තවදුරටත් මේ ආණ්ඩුවට එහෙම සුජාතභාවයක් නැහැ. එනිසා අවශ්‍ය කරන්නේ භාරකාර රජයක් යටතේ ඉතුරු අවුරුදු දෙකමාර හරි කාලය මේ රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ ජීවිත, මිනිස්සුන්ගේ සෞඛ්‍ය, මිනිස්සුන්ගේ පෝෂණය, ඒ වගේම මේ රටේ ජාතික සම්පත් ටික එකින් එක මේ ආණ්ඩුව ඇවිල්ලාම තියන්නේ. අපි කිව්වා දිගින් දිගට මේ ආණ්ඩුව ආවේම කාරණා දෙකකට. එකක් තමන්ට සහ තම පවුලට එරෙහිව තිබෙන වංචාවන් සහ විවිධාකාරයෙන් එල්ල වෙලා තියෙන චෝදනාවන් ඒවයින් නිදහස් වෙන්න, ඒවා ඉවත් කරගන්න. දෙවැනි කාරණය තමයි හැකි උපරිමයෙන් පුළුවන් උපරිමයෙන් හම්බු කරගෙන තමන්ගේ රටවලට යන එක. දැන් ඒක කරනවා. මේදි කතා කළා වගේ අර මහාචාර්ය WD ලක්ෂ්මන් ඉවත් වෙන තැනට ගමන් කරලා ඉවත් වෙන තැනට තල්ලු කරලා අවසානයේදී අජිත් නිවාඩ් කප්රාල්ව දාලා තින්නේ ඒකට. මොකද අජිත් නිවාඩ් කප්රාල් ගැන කවුරුත් දන්නේ නැද්ද? පහුගිය අවුරුදු ගණනාවෙම දන්නවා. ජනාධිපතිවරයා කතා කරේම මෙරිටොක්‍රසි එක ගැන. මොන ජනාධිපතිවරයාගේ මෙරිටොක්‍රසි එක පේනවා හොඳටම. සුදුස්සාට සුදුසු තැන ලබා දෙනවා කියන එක. අර ටෝකන් එකක් විදිහට තමයි. ආපු ගමම්ම වැඩේට අත ගහන්න බැරි නිසා, ආපු ගමම්ම කම්බ හොරෙක්ව දාන්න බැරි නිසා, අර කියපු දේවල් වලට කියපු දේවල් පෙන්වන්න ඕන නිසා මහාචාර්ය WD ලක්ෂ්මන්ම ඉස්සරහට දැම්මා. ටෝකන් එකක් වගේ ඉස්සරහට දැම්මා. හැබැයි ඊට පස්සේ මොකද්ද කරේ? මහාචාර්ය WD ලක්ෂ්මන්ට ගියා සල්ලිත් අච්චු ගහලා ඔක්කොම කරලා බැනලා ඒ මිනිස්සුන්ව නිකන් අපි දැක්කනේ ඉස්සරහට ගෙනල්ලා බැනලා පච කරලා ඔක්කොම කරලා අන්තිමේදී මේ මිනිස්සු ඉවත් වෙන තැනට ගමන් කෙරෙව්වා. ගමන් කරලා අන්න දැම්ම බඩුව. අන්න දාලා තියෙනවා. දැන් අපි දන්නවා මහා බැංකුව කියලා කියන්නේ 1950 මහා බැංකුව ආරම්භ වෙන්නේ. දැන් අපි දන්නවා 1950 මහා බැංකුව ආරම්භ වුණාම මහා බැංකුවේ ඉතිහාසය පිළිබඳව, මහා බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව 1962 දී මහාචාර්ය HDS සමරසිංහ පොතක් ලියනවා. ඒකේ ටයිටල් එක තමයි From Dependent Currency to Central Banking in Ceylon. From Dependent Currency to Central Banking in Ceylon. ඒ කියන්නේ හැම තැනම තිබුණු විසිරී තිබුණු ආර්ථික ක්‍රියාදාමයේ එකතු කිරීම සඳහා ගොඩනගපු ස්වාධීන ඒකකය තමයි මහා බැංකුව, සෙන්ට්‍රල් බැංක් එක. 1950 පත් කරන්නේ ඒකට. මේක ස්ථාපිත කරන්නේ අරමුණකින්. ස්වාධීන ආයතනයක් විදියට ඒක ජාතික රාජ්‍යක ස්වරූපය.
ඒ විසිරී තිබෙන ඒ ආර්ථික කටයුතු ජාතික ආර්ථික කටයුතු එක තැනකට අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න ස්වාධීන ආයතනයක් විදියට. ඒ නිසා තමයි පොත ලියද්දී ඔහු ඒක ටයිටල් එක විදියට දාන්නේ. දැන් අපිට මේකේ ආයි මේකට පසුවදනක් ලියන්න වුණොත් අපිට පසුවදනක් ලියන්න වුණොත් දැන් ලියන්න වෙන්නේ from central banking to presidential banking. From central banking to presidential banking කියලා තමයි අපිට දැන් කියන්න වෙන්නේ. දැන් මධ්‍ය එහෙම මහ බැංකුවෙන් අන්තිමේදී ජනාධිපතිවරයා සහ පවුලේ බැංකුව බවට පත් වෙලා තියෙනවා. මොකද අපිට පේන්න තියෙනවා ඒකට අවශ්‍ය කරන විදිහට මේ මහ බැංකුව අවශ්‍යයි තමන්ගේ අන්තේවාසියෙකුට මේක යටත් කරලා තමන්ගේ සට්ටැඹියෙකුට මේක පවරලා ඊට පස්සේ අපිට පේනවා දැන් මේ වන විට ආණ්ඩුව සම්මත කරගත්තා අර මූල්‍ය පනත සම්මත කරගෙන තියෙන්නේ මොකටද? අපිට හොඳටම පේනවා මේක ගැන බලද්දි මේ මුදල් විසුද්ධිකරණ වැඩපිළිවෙලකට සූදානම් වෙනවා. මේ සල්ලි මංකොල්ලකාරයන්ට හොරුන්ට ජාවාරම්කාරයන්ට උන්ට ඕන කරන විදිහට ඒ ජාවාරම්කාරයන්ගේ සල්ලි වලට උන් හොරා කාපු ඒවට සහතික දෙනවා නීත්‍යානුකූල අවසරයක් දෙන්න සූදානම් වෙනවා. එතකොට ඒක සූදානම් වෙන වෙලාවක තමයි මේ විදිහට බරපතල චෝදනාවට ලක් වෙච්ච මිනිස්සෙක් එජින් ගනුදෙනුව CIA එකට සල්ලි දීම ආදී වශයෙන් බරපතල චෝදනාවකට ලක් වෙච්ච මිනිස්සෙක්ව මහ බැංකුවේ අධිපතිවරයා කරන්නේ ඊටාම තීරණාත්මක මොහොතකදී මේ මුදල් විසුද්ධිකරණයට සූදානම් වෙන මොහොතක කළු සල්ලි සුදු කිරීම සඳහා සූදානම් වෙන මොහොතක ඒ නිසා බරපතල සැකයක් තිබෙනවා මේ ඒක අවශ්‍ය කරන විදියට ඒකට අවශ්‍ය කරන යාන්ත්‍රණයක්ද මේ හදමින් ඉන්නේ කියන එක මේ පිළිබඳ බරපතල චෝදනාවක් නෙල්ල වී තිබෙනවා. බරපතල චෝදනාවක් නෙල්ල වී තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ මේක තමයි මේ ආණ්ඩුවේ වැළපිළිවෙල. සාමාන්‍යයෙන් මහ බැංකුවට ස්වාධීන කෙනෙක්පත් වුණත් ඒ මහ බැංකුවේ සාමාන්‍ය ප්‍රතිපත්තියක් තමයි ඒ පත් වෙන ආණ්ඩුවේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙලට එහෙම සම්පූර්ණයෙන්ම විරුද්ධව යන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඒ දේශපාලන ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නම් වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ආර්ථික වැඩපිළිවෙල මොකක්ද? වර්තමාන ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙලම වෙලා තියෙන සොරා ගැනීම. plundering, hoarding and total destruction මේක සම්පූර්ණයෙන්ම විනාශ කරලා මේක හොරකම් කරන එක. ඒ හොරකම් කරන්න උවමනා කරන යාන්ත්‍රණයක්ද හදන්නේ කියන බරපතල සැකය තියෙනවා. ඒ නිසා තමයි මේක ඊ타මත්ම බරපතල මොහොතක් බවට පත් වෙලා තියෙන්නේ. තවදුරටත් මේ රට ගමන් කරන්නේ විනාශයටද කියන බරපතල සැකය මේ වෙලේ සියලු දෙනාටම තියෙනවා. තවදුරටත් තව අවුරුදු කිහිපයක් මේ ආණ්ඩුව හිටියොත් මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද කියන බරපතල සැකය තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සු පාරට බහින්න බය නැති වෙලා තියෙන්නේ. දැන් මිනිස්සු පාරට බහිනවා. දැන් අපිට පේන්නේ ඒකනේ. අර විමල වීර දිසාරනායක වගේ අයට විරුද්ධව මිනිස්සු පාරට බහින්නේ. හිතන්නකෝ බලන්නකෝ මේ ඇමතිවරුන්ගේ තරම. දැන් අන්තිමේදී බත් නෙමෙයි කන්න වෙන්නේ සුරසල් මසුන්ව. බත් කන්න වෙන්නේ නැහැ. බත් කන්න නෙමෙයි සුරතල් මසුන් කන්න තමයි දැන් හදන්නේ. සුරතල් මසුන් බෝ කරන්න යනවා. අර බත් කන්න මේ හාල් ටික දෙන්න මේ ගොවිතැන කරන්න ඉන්න මිනිස්සුන්ගේ වතුර ටික සුරතල් මසුන්ගේ කර්මාන්තයකට ඉස්සුව හදන්න. බත් කන්න වෙන්නේ නැහැ. කන්න වෙන්නේ සුරතල් මසුන්. මෙන්න මේ ආණ්ඩුවේ තරම. මෙහෙම එවුන් තමයි ඉන්නේ. ඒතකොට මෙහෙම අයගෙන් තමයි අපිට යුක්ති ඉල්ලන්න වෙලා තියෙන්නේ. දැන් අපි දැක්කා අර ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා පහුගිය ආණ්ඩුව දුන්නේ රුපියල් 32යි. මේ සම්මත මිලක් දුන්නේ රුපියල් 32කට අපි රුපියල් 55ක් දෙනවයි කියනවා. අපිට කියන්න ඕනේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ට පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 32 දෙනකොට තිබිච්ච ආර්ථික තත්ත්වයයි ජීවන වියදමයි කෘෂිකර්මයට ලැබුණු අනුග්‍රහයයි ඒ තත්ත්වයට අද තියෙන්නේ. මේ ආණ්ඩුවට බැරි වුණා පෝර ටික දෙන්න නිසි වෙලාවට. දැන් අද මිනිහෙකුට පුළුවන් එදා රුපියල් 32 දුන්නට අද රුපියල් 32ක් අරගෙන මිනිස්සුන්ට පුළුවන් වෙනවද තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න? සීනි මිල කීයද? හාල් මිල කීයද? හාල් මැස්සු ටික කීයද? ඒවයින් බදු ගහලා. ඒ නිසා එදා තිබුණු ආර්ථික තත්ත්වය අද තිබුණු ආර්ථික තත්ත්වය දෙකක්. එදා 32කට දුන්නා අපි දෙන්නේ 55 කින් කොච්චර හොඳයිද? කොච්චර හොඳ නැහැ 55ත් ඊටාම මදි. මිනිස්සුන්ට ඒක ඇදිද? ගොවියට ඒක ඇදිද? මේ ජීවන තත්ත්වයට අනුව මේ ඉහළ ගිහිලා තියෙන මිල අනුව
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිල තියෙන තරම අනුව ඒක මිනිසුන්ට ඇතිද? ඒ නිසා එදා 32කට දුන්නේ අපි 55ට දෙනවයි කියලා. ඒ වගේ නිකන් අපි කියන්නේ ඒ වගේ ලදරු තර්ක ඉදිරිපත් කරන්න එපා. ඒ වගේ ලදරු තර්ක ඉදිරිපත් කරන්න එපා. ඒ නිසා අපිට පේන්නේ මේ යුක්ති ඉල්ලා කරන සටන බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව කිසිදු ආකාරයක හැඟීමක් නැති ආණ්ඩුවක් බලයේ ඉන්න නිසා. මනුස්ස ජීවිත පිළිබඳ වටිනාකමක් නැති ආණ්ඩුවක් බලයේ ඉන්නේ. මිනිස්සුන්ගේ අයිතීන් පිළිබඳ එහෙමනම් මේ විදිහට හැසිරෙන්නේ නැහැනේ. ලෝහාන් රත්පත්ති වගේ අයගෙන් පෙන්눔 කරන්නේ ඒක. එයා සූදානම් නැහැ තවදුරටත් ඒ සම්මත නීති, ශිෂ්ට නීති වලට අනුව කටයුතු කරන්න. එහෙම අයගේ යුක්ති ඉල්ලන්න පුළුවන්ද? දැන් අද ජිනීවා වල මිචෙල් බැචලර්ලා කතා කරන්නේ මේ උතුරේ ඩයස්පෝරා වෙනුවෙන්, දැන් ඩයස්පෝරා වෙනුවෙන්වත් උතුර ගැනවත් නෙමෙයි කතා කරන්නේ. මිචෙල් බැචලර් මතු කරන්නේ අද දකුණේ තියෙන ප්‍රශ්නේ. අද සිංහලයාගේ අරගලය ගැන මතු කරන්නේ. වෘත්තීය සමිති අරගලය ගැන මතු කරන්නේ. හදිසි නීතිය ගැන මතු කරන්නේ. වෘත්තීය සමිති ශිෂ්‍ය ක්‍රියාධරයන්, පුරවැසි නියෝජිතයන් ඒගොල්ලන්ව සිරගත කළා. මේ සෞඛ්‍ය නීතියට මුවා වෙලා ඒ මිනිස්සුන්ව ගිහිලා හිර කරලා ඒ මිනිස්සුන්ව නිරෝධායට ගෙනියන එක. අන්න ඒ නීති ගැන තමයි අද මිචෙල් බැචලර් මතු කරන්නේ. එහෙම මතු කරනකොට තමයි කියන්නේ නෑ එහෙම වෙලා නෑ. දැන් මිචෙල් බැචලර්ට නිකන් ආඩපාලි කියලා හරියන්නේ නෑ. මිචෙල් බැචලර් කියන්නේ මේ යුරෝපයේ අතකොළුවක්, ඩයස්පෝරාවේ අතකොළුවක්. මේ සමහර මේ වෙලේ කියන්නම ඕනේ. දැන් ඔය 1990න් පස්සේ ඉපදිලා මහින්ද රාජපක්ෂගේ කාලේ හැදී වැඩිච්ච මිනිස්සුන්ට, දැන් මේ රාජපක්ෂ පවුලේ කාලේ හැදී වැඩිච්ච මිනිස්සුන්ට ලෝකය ගැන කියවන්නවත්, ලෝකය ගැන අවබෝධ කරන්නවත්, එහෙම නැත්නම් අර රාජපක්ෂ පවුලේ සට්ටමි මාධ්‍ය කීපයක්, නැත්නම් ඇන්ටිජන් මුදලාලිගේ මාධ්‍යම් ප්‍රවෘත්තියහන, එහෙම නැත්නම් අර රාජකීය වදකයාගේ සහෝදරයාගේ මාධ්‍යම් ප්‍රවෘත්තියහන මිනිස්සුන්ට නිකම් මේ මිචෙල් බැචලර් ගැන කියන කතා වලින් මේක තේරුම් ගන්න බෑ. ඒක කියලා මින්නම් මිචෙල් බැචලර් කියලා කියන්නේ මේ ඇමරිකාවට ඕන විදිහටවත්, එහෙම නැත්නම් මේ ඩයස්පෝරාවට ඕන විදිහටවත් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි, හසුරවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මිචෙල් බැචලර් කියලා කියන්නේ වාම ක්‍රියාදරේ. මිචෙල් බැචලර් කියලා කියන්නේ චිලියේ හිටපු ජනාධිපතිනිය. මිචෙල් බැචලර් කියලා කියන්නේ සමාජවාදී පක්ෂයේ නායිකාව. මිචෙල් බැචලර් කියලා කියන්නේ 1970 බලයට පත්වෙච්ච අයන්දේගේ, සල්වදෝර් අයන්දේගේ ආණ්ඩුවේ හිටපු ඉහළම රාජ්‍ය නිලධාරියෙක්ගේ දියණියක්. මිචෙල් බැචලර්ලා 1970 දී ඇතිවෙච්ච හමුදා කුමන්ත්‍රණයෙන් ෆිනෝෂේගේ ආණ්ඩුව අරන් ගිහිල්ලා ඒගොල්ලන්ට විශාල වශයෙන් වද දීලා ඒගොල්ලන් විශාල වශයෙන් පීඩනයට ලක් කරාම අන්තිමේදී එයාගේ තාත්තව හිමි වෙනවා. ඒ ෆිනෝෂගේ හමුදා කුමන්ත්‍රණය නිසා, ඒ නිසා පීඩාවට ලක් වෙලා, ඒ නිසා බරපතල විදිහට තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා ඒ රටෙන් පැනලා ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ නැවත වතාවක් තමන්ගේ රටට ඇවිල්ලා ඒ ඒකාධිපති ස්වරූපේ ඇමරිකාව විසින් අටවපු ෆිනෝෂේගේ ආණ්ඩුවට එරෙහිව සටන් කරපු සමාජවාදී වාමවාදී ක්‍රියාදරණියක්. ඒ මිනිසුන් ඒ වගේ කෙනෙක්ව නිකන් ඇමරිකාවට හසුරවන්නවත් බෑ. ඒ වගේ කෙනෙක්ව නිකන් මේ දෙමළ ඩයස්පෝරාවට හසුරවන්නවත් බෑ. ඒ නිසා තමන්ගේ වැරදි වහගන්න අනුන් පිට දාන්න එපා. අද බැචලර් කතා කරන්නේ මේ රටේ දකුණේ සමාජයට වෙලා තියෙන පීඩනය ගැන. දකුණේ සමාජය මත මුදා හැරලා තියෙන අත්නෝමතිකත්වය ගැන. ඒ අත්නෝමතිකත්වය ගැන. ඒ නිසා තමයි අපිට දැන් මේ වෙලේ මේ සටන බරපතල සටනක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දැක්කා ඊයේ වන විට මේක මේ සමාජ මාධ්‍යවලයි විවිධාකාරයෙන් අපි දැක විවිධ මාධ්‍යවල පළ වෙනවා. කටුනායක ඇතුළු ලංකාවේ ගොඩනැගිලි 4කට ප්‍රහාරයක්ද මෙන්න මේ වගේ කටුනායකට විවිධ මේ මොනවද මේ ගුවන්තොට පොළවල් වලට ප්‍රහාරයක් වගේ එල්ල වෙනවා කියන ඊමේල් පණිවිඩයක් ලැබුණ එකක් ගැන මේ මාධ්‍යවල පළ වෙලා තියෙන එකක් මේක. මේකේ තියෙනවා කටුනායක ගුවන්තොට පොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ඊමේල් පණිවිඩයක් ලැබී ඇත. ඒ අනුව ඒ බව සඳහන් ඊමේල් පණිවිඩය ගුවන්තොටුපළේ නිල වෙබ් අඩවිය වෙත එවමින් එලෙස සඳහන් කර ඇත. අපරාධ විමර්ශන ඒකකයේ ආරච්චි මාර්ග සඳහන් කළේ කටුනායක මෙන්ම ලංකාවේ තවත් ගොඩනැගිලි 4කට ප්‍රහාරයකට සඳහන් කර ඇති බවයි. කෙසේ වෙතත් මෙය හැකර්වරුන්ගේ ක්‍රියාවක් බවට සැක පළ කරති. එමෙන්ම CID ආරංචි මාර්ග පැවසුවේ මෙම ඊමේල් පණිවිඩය පරීක්ෂා කිරීමට යාමේදී ගුවන්තොටුපළ වෙබ් අඩවිය තුළට රිංගා දත්ත සොරකම් කිරීම හෝ වෙනත් අරමුණකින් සැකකරුවන් මේ කළ බවක්. ඉතින් මේ විදිහට පළ වෙනවා
ඉතින් මේක කොතරම් සත්‍යද අසත්‍යද කියන එක මං හිතන්නේ රජයේ විදියට සොයා බැලිය යුතුයි. නමුත් යම්කිසි පණිවිඩයක් මේකේ තියෙනවා. ඔස් යම්කිසි ආකාරයක බිය ගන්නවන පුළු සුළු බිය දැනෙන පණිවිඩයක් මේකේ තියෙනවා. මොකද අපි තාමත් දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ පාස්කු ප්‍රහාරයට වගකියුත්තන් පිළිබඳව ඒක පිටිපස්සේ සිටින මහමොලකරුවන් පිළිබඳව තවමත් විශ්චිත තොරතුරක් නැහැ. රජයෙන් මේ පිළිබඳව අදහසක් පළ කළා නැහැ. රජයේ පොලිසිය භාර ඇමතිවරයා අරයා මෙයා කියලා කියනවා. ඒ වගේම විවිධාකාරයෙන් මේ පිළිබඳව මේ විමර්ශනයන් පිළිබඳව විවිධාකාරයේ අදහස් පළ වෙනවා. අපි දැක්ක විශේෂයෙන්ම නීතියේ ලංකාවේ නීතියේ හිටපු ඉහළම පුද්ගලෙක් නීතිපතිවරයා දප්පුලද ලිවේරා මහත්මයා තාම බොහොම පැහැදිලිවම කිව්වා මේක පිටිපස්සේ විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. මේක අවසන් නෑ සහරාන්ගේ. මේක පිටිපස්සේ තව ඉන්න ඕනේ. මේක පිටිපස්සේ යම්කිසි මහමොලකරුවෙක් කුමන්ත්‍රණයක්. ඒ නිසා මේක අස්ථාවරයි. මේ මහමොලකරුවාගේ කුමන්ත්‍රණය හඳුනා නොගන්නා තාක් රට අස්ථාවරයි කියන එක. ඒ නිසා මෙවැනි ප්‍රකාශන ආවහම අර ගොඩ නැගිලි මේ ගොඩ නැගිලි අනතුරුේ තියෙනවා කියලා ආවහම බරපතල බියක් දැනෙනවා. මේ විසඳිලා නැති මේ හොයාගන්න බැරි අර හිටපු නීතිපතිවරයා කිව්වා වගේම හිටපු නීතිපතිවරයා මේක බොහොම ප්‍රසිද්ධියේ කිව්වේ. ඒ වගේම අපි දන්නවා පාර්ලිමේන්තුවේ මේක ගැන මතුවුණු අදහස්. අනුර කුමාර දිසානායක හරින් ප්‍රනාන්දු මේ වගේ අය බොහොම ප්‍රසිද්ධියේම කිව්වා. බොහොම පැහැදිලිවම කිව්වා මෙන්න මේකට මෙන්න මේ අය වග කියන්න ඕනේ. ඒ අය තමත් තනතුරු ධර්මයෙන් ඉන්නවා. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් මේ ජනතා නියෝජිතයෝ කියන්නේ. ඒ වගේම අපි දැක්කා ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අදහස් ලබා දීපු සාක්ෂි ලබා දීපු අය කිව්වා මේක පිටිපස්ස කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මේක ඊටාම බරපතල කාරණයක්. නිසා අපි කියන්නේ රජයට මේ සම්බන්ධයෙන් රජයට මේකේ අවධානය යොමු කරන්න කියන කාරණය තමයි දිගින් දිගටම කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාව ඉල්ලා සිටින්නේ. ඒ පූජකතුමාලා ඉල්ලා හිටියේ අවශ්‍ය කරන්නේ මේ මහමොලකරුවා කවුද? මොකද එහෙම නොවුනොත් එහෙම නොවන තාක්කල් මේකට පිටිපස්සේ ඉන්න බලවේගයේ කවුද කියන එක හොයා නොගන්න තාක් රට අස්ථාවරයි. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් තියෙනවා කියන එක තමයි මේ සෑම කෙනෙක්ම කියන්නේ. හිටපු නීතිපතිවරයා ඇතුළු සියලු දෙනාම කියන්නේ. ඒ නිසා අවශ්‍ය කරනවා මේකේ මහමොලකරුවා කවුද කියලා හොයන එක. එහෙම නැතුව මේ ආණ්ඩුව මේකට උත්තර නොදී ආණ්ඩුව මේක සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදක්වා මේ නිකන් කොහෙවත් ඉන්න අඩුම තරමින් මේ යුක්තිය සාධාරණත්වය යුක්තිය ගැන කතා කරන එක සාධාරණත්වය ගැන කතා කරන එක එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව ජාතීය ආරක්ෂාව මේවා ගැන කතා කරන්න කලින් මේ අයගේ හැසිරීමෙන් අඩුම තරමින් පෙන්නලා තියෙන්න ඕනේ තමන් මේ රටේ පවතින නීතියට එකඟව කටයුතු කරනවායි කියලා. දැන් අපිට සමහර අයගේ ඉතිහාසය දැක්කම පේනවනේ අර සේනාවේ මේ සේනාවේ අර මෙහෙ කියන අය ඒගොල්ලන්ගේ චර්යාව දැක්කහම ඒ අයට තියෙන මොන වගේ තත්ත්වයන්ද මොන වගේ නඩුද තියෙන්නේ සමහර නඩු තියෙන්නේ බීමතින් ගිහිල්ලා මිනිස්සුන්ව යට කරන් ගියයි කියලා. මේ යුක්තිය ඉල්ලන්න කතා කරනවා සාධාරණත්වය අන්තවාදයට එරෙහිව සටන් කරන්න ජාතිය ආරක්ෂාව කතා කරනවා. අඩුම තරමින් තමන්ගේ චර්යාවෙන් තමන් රටේ නීතියට ගරු කරනවායි කියලා පෙන්නලා නැහැ. ප්‍රශ්න ඇහුවට පස්සේ අපි දැක්කනේ මාධ්‍ය නාලිකාවල ඇවිල්ලා ප්‍රශ්න ඇහුවට පස්සේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා මෙන්න මේ විදිය ඉතිහාසයක් තියෙනවා නේද කියලා ඇහුවාම ඒක යකා නටන්නද ගත්තේ නිකන් හරියට අර ගැරන්ඩියට භූමි තෙල් ගෑවා වගේ එතකොට රණ්ඩු වෙන්න ගන්නවා. ඒ නිසා එහෙම අය එහෙම අඩුම තරමේ රටේ නීතියට අනුව කටයුතු කරන්න බැරි මිනිස්සු උසාවියට ගිහිල්ලා උසාවිය ඇතුළට ගිහිල්ලා කුණුහරුප කියන එක නීති විරෝධී කියලා දන්නේ නැති මිනිස්සු උසාවියට ගිහිල්ලා නිකන් යටකා නටන මිනිස්සු එහෙම ගිහිල්ලා හිරබත් කාපු අය හිරේට අදගෙන ගිය අය ඒගොල්ලන්ට පුළුවන්ද මේක සම්බන්ධයෙන් තීන්දුව తీරන දෙන්න? එහෙම අයට පුළුවන් වෙනවද මේකට අවිල්ලා කියන්නේ මෙයයි මහමොලකරුවා මහමොලකරුවෙක් මේක නෑ එහෙම කෙනෙක් හොයාගන්න බෑ. අවශ්‍ය වෙන්නේ රජය මේ සම්බන්ධයෙන් වගකීම බාර ගන්න ඕනේ. රජය තමයි කියන්න ඕනේ කවුද මේක පිටිපස්සේ ඉන්නේ. ඒක රජයේ වගකීමක්. ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්. ඒක පොලිසියේ වගකීමක්. එහෙම නැතුව මේ කොහෙවත් ඉන්න මිනිස්සු ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා මේවා කියලා නිකන් කෙහෙල් කන වැටපන්නලා වැඩක් නැහැ. කෙහෙල් කන වැටපන්නන වගේ කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ මොහොතේදී මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්
විශේෂයෙන් ඉතාම වැදගත් වෙන අනාගත ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පාස්කු ප්‍රහාරය පිටිපස්ස සිටින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකයුත්තන් රටට හිරි කළා ඔවුන්ට දඬුවම් ලබා දෙන එක. ඒ වගේම කියන්න ඕනේ අර ලොහාන් රත්වත්තේ වගේ අයට දැන් ඒ අය නිකන් ඉල්ලාසුණයි කියලා මේක නිකන් ලිස්සලා යවන්න බෑ. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි දන්න අඩුම තරමෙන් මේ ඉල්ලාස් වෙන්න උනේ මේක ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණු නිසා. ජාත්‍යන්තරයේ මේක සාකච්ඡාවට ලක් වුණු නිසා. ජනාධිපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ඕන නිසා. ඒ නිසා තමයි අද මානව හිමිකම් කවුන්සිලේ මේ සැසිවාර තියෙන නිසා. හැබැයි අපි කිල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් විභාග කළ විමර්ශනයක් කළ යුතුමයි. ඒ වගේම අපි දැක්කා අර බන්ධනාගාර කොමසාරිස්වරයා කියනවා දැන් මේක ඉල්ලා අස්සලා. බන්ධනාගාර කොමසාරිස්වරයා කියනවා නෑ එහෙම දෙයක් වෙලා නෑ එහෙම දෙයක් වාර්තා වුණේ නැහැ කියලා. මං කියන්නේ මේ ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්සුනා වගේම බන්ධනාගාර කොමසාරිස්වරයාවත් ඉන්ටඩි කරන්න ඕනේ. එතන ලොහාන් රත්වත්තේ නම් අයින් උනේ මොකටද? එහෙම දෙයක් උනේ නැත්නම්. මොකද ලොහාන් රත්වත්තේ ගියේ මඤ්ඤොක් කතම්බන්නද? ලොහාන් රත්වත්තේ තමන්ගේ හිතවතියත් කරගෙන නිලියෝද රූප රජිනියෝද තමන්ගේ සගයෝ අරගෙන බීලා ගියේ අධ්‍යාපන චාරිකාවකට. මොකක්ද අර මේ එල්ලුම් ගහ පෙන්නන අධ්‍යාපන චාරිකාවකටද ගියේ? ඒ නිසා අපි කියන්නේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් යුක්තිය ඉටු වීම පිළිබඳව මේ තියෙන බරපතල සැකය, මේ තියෙන බරපතල අවිශ්වාසය තව තවත් තීව්‍ර වෙනවා. ඒ අවසාන වශයෙන් අපි කියන්නේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න නම්, ජනතාවගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න නම්, අපේ සෞඛ්‍ය ජීවිතය ආරක්ෂා කරන්න නම් මේ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම සඳහා බලපෑම් කරන එක විපක්ෂයේ වගකීම බවට පත් වෙනවා. නිසා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ වහාම බලපෑම් කරන්න. අපිට අවශ්‍යයි භාරකාර ආණ්ඩුවක් වහාම හදාගන්න එක. එහෙම නොවුනොත් මේ රටේ ජනතාව මරණ මංචකය කරා යන එක නතර කරන්න බෑ. මේ රටේ ජනතාව පමණක් නෙමෙයි මේ රටේ ජාතික සම්පත් අද වන විට පේනවනේ එකින් එක අහිමි වෙන්නේ. දැන් අක්කර 13යි වරායෙන් වරාය අධිකාරියටයි වරායටයි අක්කර 13යි. ඊට පස්සේ පේනවා දැන් කොහොමද මේගොල්ලන්ගේ අර සෙලෙන්දිවා වගේ සමාගම් පිහිටවගෙන එහෙන් මධ්‍යම තැපැල් හුවමාරුව අනිත් පැත්තේ අර ගුවන් හමුදා මූලස්ථානය මේවා එකින් එක අහිමි වෙමින් යන්නේ. අර කඩලාන ටික අන්න මුතුරාජවල කඩලාන ටික අවසන් වෙන්න සූදානම්. ඒකට අවශ්‍ය කරන ගිවිසුම් අත්සන් කරනවා කියලා මාධ්‍යවල පළ වෙනවා. චීනෙත් එක්ක පවර් ප්ලාන්ට් එකක් හදන්න. ඒ නිසා මේ සම්පත් ටික රැකගන්න නම් අඩුම තරමින් හුස්මක් ගන්න මේ භූමිය රැකගන්න නම් මේ ආණ්ඩුව වහාම ගෙදර යවීම සඳහා පෙළ ගැහෙන්න ඕනේ, බල කරන්න ඕනේ. භාරකාර ආණ්ඩුවක් හදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට මේ මොහොතේදී පත් වෙලා සිටිනවා. ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.